නොක් කරලා ඉන්න දන්නේ නැද්ද? ඒක හරි වැඩක් නේ. ඩැඩීගේ ඔෆිස් රූම් එකට එන්න මම මොකටද නොක් කරන්නේ? සිඩ්නි ඔයා දැන් පොඩි ළමයෙක් නෙවෙයි. ඔයා මේ දේවල් හදා ගන්න ඕනේ. එහෙම කඩාගෙන බිඳගෙන එනකොට හරි කැතයි. ඩැඩී ඔයා මෙස් ප්ලේ කරනවානේ. ඒක තමයි මේ ඔඩ තරහ ගියේ. මං නොක් කරලා ආවේ නෑනේ. එහෙමනේ? ඔයා කැමති නැද්ද? නෝ. මේවා චූටි බබාලගේ ගේම්ස් ඩැඩි. කොබඩි එයා ගියා එයාගේ සෙක්ෂන් එකට. මොකද උනේ? නෑන කැමති උනාද මං කැමති විදිහට වෙඩින් එක ගන්න? ඩැඩි අපි ඒ ගැන ගෙදර ගිහලා නිදහසේ කතා කරමු. ඒක නෙමෙයි ඩැඩි. මේ මං ඔයාගෙන් අහන්න නැතුව චූටි ඕන නැති වැඩක් කළා. මොකද්ද? හැබැයි ඔන්න මට බනින්න එපා. ප්‍රොමිස් වෙන්න. හරි හරි ඉස්සලා කියන්නකො මොකද්ද ඔයා කරේ කියලා. උදේ නිරාශක්ලගේ ගෙදර යද්දී බඩීගේ අතින් මිනිස්සෙක්ව හැප්පුණා. හැබැයි ඩැඩි ඒ මනුස්සයා කතා බහින්න හොඳ මිනිස්සෙක්. ඉතින් මම පොරොන්දු වුණා එයාගේ ඩැමේජ් එක ගෙවනවා කියලා. මේ එයාගේ ලැප්ටොප් එකත් ඩැමේජ් වෙලා ඩැඩි. ඉතින් අපි ඒක හදලා දෙන්න බාරගත්තා. ඒක අපි IT සෙක්ෂන් එකට ගෙනල්ලා දුන්නා. මේ ඒ වෙලාවේ මං ඇහුවා කෝ ඩැඩි කියලා. ඩැඩිගේ සෙක්‍රටරි කිව්වා ඩැඩි බියගම බ්‍රාන්ච් එකට ගිහින් කියලා. කවන්නේ. හැබැයි මෙතනින් එහාට මගෙන් අහන්න නැතුව කිසි දෙයක් කරන්න බෑ. තේරුණාද? Yes daddy. එයාගේ ලැප්ටොප් එක හදලා දෙනකල් අපි අර ලැප්ටොප් එකක් දුන්නා. ඒ මනුස්සයා කියනවා ඩැඩි ලැප්ටොප් එක නොකැඩි ඒ මනුස්සයාගේ අතක් පයක් කැඩුණා නම් හොඳයි කියලා. පවුනේ ඩැඩි. කිව්වනේ ඉතින් බනින්න එපා කියලා. ඕකේ. හැබැයි මෙතනින් එහාට මගේ කිසිම කම්පැනි එකක ගේට්ටුවෙන් ඇතුල් වෙන්න බෑ මගෙන් අහන්න නැතුව. තේරුණාද? good. වාදම් බඩිත් එක ගෙදර යන්න. Okay daddy. Sorry. මෙනුක මම කතා කරන්නේ උයන්ගොඩ ගෲප් එකේ චෙයාමන් ඩැනියල් උයන්ගොඩ. මම නෙවෙයි අයිස විරු කරන්නේ තමුසේ. කොහෙද තමුසේ ඉන්නේ? හරි. අර හදලා දෙන්න බාරගත්තු ලැප්ටොප් එකත් අරගෙන ඉක්මනට මාව හම්බෙනවා. නොන්සස්. පුංචිම දෙයකින් ලොකු වෙනසක්. සැෂේ වලට වඩා සන්සිල්ක් ලොකු බෝතලෙන් රුපියල් 20ක ඉතිරියක්.
බටවල ආයුර්වේදය නිසා ප්‍රතිශක්තිය වැඩි, පවුලම නිරෝගී. හිතන විදිහ වෙනස් කරගත්තේ නැත්නම් සෙනේෂ් ඔයාට බොහොම ළඟදී මැරුම් කන්න වෙයි. ලෑස්තිලා ඉන්නවා. මම හොඳටම දන්නවා මගෙන් පස්සේ මේ chance එක ඩැනියල් දෙන්නේ තමුසෙට. අන්න එදාට මට දීපු උපදේශ වලට අනුව වැඩ කරන්න try කරනවා. මේ මගේ විදිය. මදාර ඔය හරි අමුතුයි. මොකක් හරි ප්‍රශ්නයක්ද? කෝ අනුක? අපි හීනකින්වත් බලාපොරොත්තු නොවන දේවල් වලට මුහුණ දෙන එකට අපි කියනවා ජීවත් වෙනවා කියලා. මේ සෙල්ලමත් හරියට ඒ වගේමයි. ජීවිතේ නිතරම එක අවස්ථාවකුයි ඒකට මුහුණ දෙන්න ඔප්ෂන් ගොඩකුයි දෙනවා. අපි මේ අවස්ථාවට මුහුණ දෙන්න තෝරගන්න ඔප්ෂන් එක අනුව අපි යන පිහිලි මාරු වෙනවා. මුහුණ දෙන අවස්ථාව අනුවයි අපි ඉන්න මානසික මට්ටම අනුවයි අපි දෙන ඔප්ෂන් වලින් කොච්චරක් පේනවද කොච්චරක් නොපෙනෙනවද කියලා තීරණය වෙන්නේ. කවදාවත් ජීවිතේ අපිට දෙන ඔප්ෂන් ඇස් වලින් නම් දකින්න ලැබෙන්නේ නැහැ. මිනිස්සු තෝරගන්නේ හොඳම ඔප්ෂන් එක නෙමෙයි. Tamanට ලේසිම ඔප්ෂන් එක. රතු පුතේ රත්තෝ මල්ලියා මං ඔබට කිව්වනේ ගෑණියෙක් එක්ක හැප්පෙන එක තරම් මෝඩකමක් මේ ලෝකේ කොහෙවත් නැහැ කියලා. කෝ ඔබ මං කියන දේ ඇහුවද? මේ දැන් ඔබ පිටිපස්සේ අලපාර දිගේ ඇවිල්ලා හිමීට මේ දොරෙන් ඇතුල් වෙනවා. එතකොට ෂේප් කාටවත් පේන්නේ නැහැ. අනික මල්ලියා තව එකක්. උඹට වඩා ජීවිතේ සෑහෙන කාලයක් ගෙවලා ඉවර කරපු මිනිහෙක් මම. ඒක තේරුම් ගනි. ලුණු රස, ඇඹුල් රස, සැර, තිත්ත, අර රස, මේ රස. කොටින්ම කිව්වොත් පවුලේ තියෙන සියලුම රස. පවුල් කාලම තේරුම් ගත් එකෙක් බං මම. අන්න ඒකන්ද ගෑණියෙක් එක්ක පැටලෙනවා නම් ආදරෙන් මිසක් වෙන කිසිම දෙයකින් පැටලෙන්න යන්න එපා. තේරුණාද? විස ටික ටික එකතු කරන් ඉඳලා තමයි එකපාරම ගෑනු දෂ්ට කරන්නේ. ඒකෙන් බේරෙන්න කිසිම ජගතෙකුට බෑ. රත්තෝ ඕ මේක.
මම මේ අයියට මේ අතුර දෙනවා. ඊට පස්සේ මේ අයියාවත් පොඩ්ඩක් බලපන්. තාත්තට කියපන් ලයිනලාම කිව්වා කියලා. හා මම. අනුක ආහාර දාමය කියලා එකක් ඉගෙනගෙන තියෙනවද? දුබලයා බලවතාගේ ගොදුරක් වෙන එක තමයි මේ නේචර් එකේ සිස්ටම් ෆයිල් එක. පොඩි සතා ලොකු සතාගේ බයිට් එක. දැන් ඒතකොට තමුස මට කියන්නේ මම බොස්ගේ බයිට් එකක් වෙන වෙරෙන්න මට කරන්න කිසිම දෙයක් නැහැ කියලා. wrong. you're wrong. තමුසේ හිතන්නෙම නළුවෙක් විදිහට. තමුසේ ආස කරන ලයිෆ් එකට කෙලවුනේත් ඒක හින්දා. Fair and Lovely වල අලුත් නම දැන් Glow and Lovely. Fair and Lovely දැන් Glow and Lovely. තමුසේ හිතන්නෙම නළුවෙක් විදිහට. තමුසේ ආස කරන ලයිෆ් එකට කෙලවුනේත් ඒක හින්දා. අමනෙක් වගේ හිතනවා. අමනෙක් වගේ. මේ පැටර්න් කඩන්න පුළුවන් සිස්ටම් එකේම හැංගිලා තියෙනවා. ඒක පේන්නේ අමනෙකුට. තිබ්බහට වතුර ඉල්ලගෙන ආපු මිනිස්සෙට වතුර වෙනුවට කසාය හදලා දෙන්න තමුසේ හදනවා. මේ බලනවා. ලොකු සතා පොඩි සතාව ගොදුරක් කරගන්නවා කියලා සිස්ටම් එකේ තිබුණට සමහර වෙලාවට ලොකු සතාව පොඩි සතා ගොදුරක් කරගත්ත වෙලාවල් තියෙනවා. ඇලෙක්ස් නොමැරී ඉන්න කරන්න ඕනේ මොකද්ද කියන කරන්න මගේ ඔළුවේ කිසිම දෙයක් නැහැ. එහෙනම් කියන දෙයක් කෙටියෙන් තේරෙන්න කියනවා. ඕකේ. මං ෂෝට් ඇන්ඩ් ස්වීට් කියන්න. තමුසෙට ඔය එලලා තියෙන දැලේ මදාරව වට්ටනවා. සිම්පල්. මගේ ජීවිතේ බේරගන්න මට මදාරා බිලි දෙන්න බෑලා යනල්ලයි. මගේ හිතේ කියා ගන්න තේරෙන්නේ නැති ආදරයක් තියෙනවා ඒකට. තේරෙන්නේ නැති ආදර කියලා જાතියක් නෑ බං. ආදරේ කියන්නෙම මෙලොව දෙයක් තේරෙන්නේ නැති කිසිම හේතුවක් නැති ඇතුවත් බැරි නැතුවත් බැරි මහා බඩ කඩਿੱත්තුවක් බං. හැබැයි රහයි. පට්ට රහයි. අය බොරු කියන්න ඕනේ නෑනේ. ලයනල්ලයි. සමහර විට අර සෙනේස් කියන එක වගේම මාවත් හෙට අනිද්දම නැති වෙලා යන්න පුළුවන්. මල්ලියා මේ හපන්. උඹට ජීවත් වෙන්න ඕනේ නම් උඹ ජීවිතේට ආස නම් උඹ ජීවිතේ අතාරින්න ආස නැත්තම් මාරයටවත් බෑ උඹව ගෙනියන්න. ඒක මතක තියාගන්න. දැන් මගේ ජීවිතේ තියෙන ඩැනියල්ගේ දුවගේ පුතාගේ යතේ. හරියට යවුන් දෙන්න සෙල්ලම් කරන ගේම් එක ඉත්තෙක් වගේ. හරි හරි. මේ රටේ ජීවත් වෙන කවුරුත් කාගෙත් ඉත්තු තමයි බං. ඒකන්දා උඹ දැන් ඉඳලවත් 100න් වැඩ කරපන්. ඔය අනම්මනම් විකාර නොකිය. තේරුණාද? කාවත් විශ්වාස කරන්න එපා බං. අඩුම තරමේ මෙතනින් එහාට උඹ මාවවත් විශ්වාස කරන්න එපා. හැබැයි මදාරට තියෙන ආදරේ විතරක්
මෙන්න මෙතන තියාගනි. බඩි සිම් එක ඇක්ටිව් වුණාද? බඩි ඔයාව ඇත්තටම ආදරෙන් පිස්සු වැට්ටුවේ නිරාශක්කි නෙමෙයි නම් කවුද? කවුද? ඇයි අනේ උදේ නිරාශක්කිලා ගෙදර යන ගමන් මට කිව්වේ අර බයිසිකල් කාර්යය හැප්පෙන්න ඕන මෙන්න තියෙද්දි. අයියෝ මැගිලින් ඒ වෙලාවේ මම මොන හරි ජොලියට කියන්නේ නැති. මට මතකවත් නැහැ. රියලි? ඕනම් මාරයි. මේ වෙලාවේ මට මැග්ලින් කිව්වට මම නම් තරහ ගන්නෙ නැහැ. එතකොට ඔයා අර ගෙදරකට ගියපු වෙලාවේ පිහියක් අතේ තියන් හිටපු ගර්ල් කෙනෙක් එක්ක මොනවද කතා කළේ? මේ මං ඔයාලට කිව්වේ කාර් එකට වෙලා ඉන්න කියලා. හොරෙන් ඇවිල්ලා මොනවද බැලුවේ? ලැජ්ජ නැද්දාලු? මම මොකටද ලැජ්ජ වෙන්නේ? මං හොරෙන් බැලුවේ අනුන්ගේ දෙයක් නෙමෙයිනේ. මගේ අයියගේ දෙයක්. ඒක නෙමෙයි. කවුද? කවුද දන්නේ නැද්ද? දන්නව නම් අහනවද? අනුකයියගේ වයිෆ්. අනුකයි? මොන අනුකයියද? මන් දන්න අනුකයියෙක් නෑ.